සවස් යාමේ මාර්ග තදබදය අතරින් පැය කිහිපයක ගමනාන්තයෙන් පසු ඉසුරු නිවසට ගොඩ වුණේ බෙහෙවින් විඩාවට පත්වයි. නිවසේ ඉදිරිපස දල්වා තිබුණු විදුලි බුබුලෙන් අවට පරිසරයේ සෑහෙන කොටසක් පුරා එළිය පැතිර තිබුණා. අගුළු නොදා වසා තිබුණු ඉදිරිපස දොර විවර කරගෙන නිවසට ගොඩ වූ ඉසුරු කාමරයට යාම පසෙක තමා සාලයේ පුටුවක දෑත් දෙපා විහිදුවමින් අසුන් ගත්තේ බෙහෙවින් විඩාවට පත්වයි. ඔහුට නොදැනීම ඔහුගේ දෙනෙත් පියවෙද්දී කුස්සිය දෙසින් රාත්‍රී කෑම සඳහා යමක් පිළිවෙල කරන මවගේ හඬ ඇසුණා. ඒ සමගම කරවල බැදුමක සුවඳක් දසත පැතිරෙද්දී කොහේදෝ නැති කුසගින්නක් ඉසුරුට දැනුණා. ඉක්මනින් ඇඟ සෝදාගෙන කෑමට පැමිණිය යුතු බව සිතූ ඉසුරු දෙනෙත් විවර කරන විටම දුටුවේ ඔහුට ඉදිරියේ ඇති පුටුවක සිටිනා බෝනික්ෙක්. බැලූ බැල්මට විදේශ රටකින් මෙරටට ගෙන ආ බෝනික්කුකුගේ පෙනුමක් ඒ බෝනික්කාට තිබුණා. ඉසුරු කල්පනා කරේ කුඩා දරුවන් නැති නිවසට බෝනික්ෙක් කොහෙන්දැයි කියයි. බෝනික්කාගේ නිල් පැහැති දිදුලන දෙනෙත් එක එල්ලේම ඉසුරු වෙත යොමු වී තිබුණා. බැලු බැල්මට පෙනෙන්නේ මේ පණ ඇති බෝනික්කෙකු බවයි. ඉසුරු බෝනික්කා ගැන සිතමින් කාමරයට වැදී ඇඳුම් මාරු කරගත්තේ ඇඟ සෝදා ගැනීම සඳහායි. නාන කාමරය තිබුණේ නිවසින් පිටත නිසා ඉසුරු කුස්සිය දෙසට යද්දී ඔහුගේ මව කෑම බෙදමින් සිටියා. අම්මේ කොහෙන්ද මේ බෝනික්ෙක් අපේ ගෙදෙට්ට? ඔහු අසන විට අම්මා පුදුමයටපත් විලසින් ඉසුරු දෙස බලා හඬ අවදි කළා. බෝනික්ෙක්? කොහෙද? මං හිතුවේ අම්මා කොහෙන් හරි ගෙනත් තියලා කියලා. සාලේ පුටුවක් උඩ තිබුණේ. එන්නකො පෙන්නන්න. ඉසුරු මව කැඳවාගෙන සාලයට ගියත් එහි පෙරදුටු බෝනික්කා සිටියේ නෑ. හරි පුදුමයි. ඉස්සෙල්ලා මෙතන මේ පුටුව උඩ හිටියේ. ඉසුරු පැවසුවේ බෝනික්කා පෙර සිටි තැන දකින්නට නොවූ නිසයි. ඒ සමගම කුස්සිය දෙසින් කුමක් හෝ බිම වැටෙන හඬක් ඇසෙන්නට වූ නිසා ඔවුන්ගේ කතාව එතනින් නතර වුණා. ඉසුරු අම්මා සමගම කුස්සියට යද්දී දුටුවේ කරවල බැදුම් තිබූ තාච්චිය බිමට වැටි ඇති ආකාරයයි. පුතේ, හරි වැඩේනි පුතේ. මේ තාච්චියේ තිබ්බ එක කරවල කෑල්ලක්වත් නෑනේ. මම පුතාට බෙදන්න හදනකොටම තමයි පුතා ඇවිත් මාව සාලෙට එක්කගෙන ගියේ. කුස්සියේ දොර වහලා තියෙද්දී පූසා කොහෙන් ආවද මන්දා? අනික පූසා කෑවත් තාච්චි තිබුණ ඔක්කොම මෙච්චර ඉක්මනට කයි කියලා හිතන්න බෑ. ඉසුරුගේ මව කුසුමා කියද්දී ඉසුරුගේ සිත මදක් දිගැසී ගියා. එහෙත් ඔහු එය මවට නොපෙන්වා සිටියේ එයින් ඇයගේ සිත බියටපත් කළ නොහැකි නිසයි. හරි, දැන් ඉතින් මොනා කරන්නද? ආයෙත් ඌට මේ පැත්තේ එන්න දෙන්න එපා. අම්මා දැන් ආපහු කරවල බදින්න ඕනේ නැහැ.
මේ තියෙන ඒවා එක්ක මං කන්නම්. ඉසුරු එසේ පවසමින් මවගේ සිත සැනසුවා. ඉන්පසු කුස්සියේ පිටුපස දොර විවර කරගත් ඉසුරු එළියේ තිබුණු නාන කාමරයට ගියේ ඇඟ සෝදා ගැනීමටයි. නාන කාමරයට වැදී ඇඟ සෝදන්නට පටන් ගන්නවත් සමගම විදුලිය විසන්ධි වුණා. හදිසියේ සිදු වූ එම සිදුවීමෙන් සිත මදක් තිගැස්සුණු ඉසුරු කළුවරේ කිසිවක් නොපෙනෙන නිසා මදක් නිසොල්මනේ එහි රැඳී සිටියේ විදුලිය යලිත් පැමිණේවියයි බලාපොරොත්තුවෙන්. නාන කාමරයේ දැඩි අන්ධකාරය අතරින් ඉසුරු දුටුවේ ඔහු වෙත යොමු වී ඇති රත් පැහැයෙන් දිදුලන දෙනෙතක්. කෙමෙන් කෙමෙන් එම දෙනෙත් යුගල ඔහු වෙත ලං වෙනවා දුටු ඉසුරු අම්මේ කියා කෑ ගැසුවේ බියපත්වයි. ඒ සමගම නැවතත් විදුලිය පැමිණි අතර අන්ධකාරය මැදින් ඔහු දුටු රත් පැහැදෙනෙත් යුගල එහි දකින්නට තිබුණේ නෑ. පුතේ කෑ ගැහුවේ? අම්මා නාන කාමරේ දොර අසලට පැමිණ විමසන විට ඉසුරුට තරමක ලැජ්ජාවක් ඇති වුණා. නෑ මේ කරන්ට් එක ගියාන ඉස්සෙල්ලා ඒකයි කතා කරේ. කරන්ට් එක? ඒ කොයි වෙලාවේද? මං සාලෙට වෙලා ටීවී බලන ගමන් හිටියේ. කරන්ට් එක ගියේ නෑනේ. ඔයාගේ සද්දය ඇහිලා මම මේ ආවේ. මව පවසද්දී ඉසුරුගේ සිතෙහි ඇති වූ තැතිගැන්ම තවත් වැඩි වුණා. හරි අම්මා යන්න. ගිහින් ටීවී බලන්න. මං එන්නම්. ඔහු එසේ පැවසුවේ තමා බිය වී සිටිනා බව මවට දැනෙන්න දෙන්නට නොහැකි නිසයි. අනේ මන්ද මේ ළමයට මොනව වෙලාද කියලා. එහෙනම් මං යනවා. එසේ පවසමින් අම්මා නාන කාමරය අසලින් ඉවත්ව යන හඬ අසා සිටි ඉසුරු ඉක්මනින් ඇඟ සෝදාගෙන නිවස තුලට ආවා. රාත්‍රී ආහාර ගැනීමෙන් අනතුරුව මද වේලාවක් මව සමග සාලයට වී කතා බහක යෙදී සිටි ඉසුරු නිදන කාමරයට ගියේ රාත්‍රී 10ට පමණ නිදා ගැනීමේ අදහසින්. රාත්‍රියේ නින්දට පෙර බෙහෙත් අහුරක් පානය කරන අම්මා ඒ බෙහෙත්වල පිහිටෙන් පසුදා පාන්දර වනතුරු නිදිසුව විඳිනවා. ඇය නැවතත් අවදි වන්නේ පාන්දර 4ට ඇසෙන ඔරලෝසුවේ නාදයටයි. පොල් වත්තක මුරකරුවෙකු ලෙස දුර බැහැර පළාතක නතර වී සේවය කරන ඉසුරුගේ පියා නිවසට එන්නේ මසකට වරක් පමණයි. යාබද නිවසේ පදිංචිව සිටින්නේ ඉසුරුගේ අම්මාගේ වැඩිමහල් සහෝදරයා වත් දන්නදා පටන් ඉසුරුලා සමග ඔවුන්ගේ ඇයි හොඳයියක් තිබුණේ නෑ. දේපල බෙදා දීමේදී වැඩි කොටසක් ඉසුරුගේ මවට ලැබීම හේතුවෙන් අසල නිවසේ පදිංචි ඉසුරුගේ මාමා ඇතුළු පවුලේ උදවිය ඉසුරුලා සමග කතා බහක් නෑ. එකම වයසේ පසු වූ ඉසුරුගේ සහ ඔහුගේ
මාමාගේ පුතු වූ චාමර එකම පාසලේ එකම පන්තියේ ඉගෙනුම ලැබුවත් කිසි දිනක ඔවුන් අතරේ වචනයක්වත් හුවමාරු නොවුනේ කුඩා කාලයේදීම දෙමව්පියන් විසින් දරුවන්ගේ ඔලු ගෙඩි වලට පුරවා තිබූ විෂ බීජ නිසයි. ඉසුරු හොඳින් ඉගෙනගෙන සරසවි වරම් ලබා අවසානයේ සරසවියෙන් පිට වුණේ උපාධිධාරියෙකු ලෙසයි. ඔහුගේ වාසනාවකට මෙන් සුදුසුකම් වලට සරිලන රජයේ රැකියාවක් ලබා ගැනීමට ඔහු වාසනාවන්ත වුණා. ඉසුරුගේ මාමාගේ පුතු වූ චාමර පාසලෙන් කට්ටි පනිමින් ඉගෙනීමේ වැඩ කටයුතු පැහැර හැරිය නිසා ඔහුට සිදු වූයේ මේසන් වැඩට අත්උදව්කරුවෙකු ලෙස සේවයේ නිරත වීමටයි. මේ හේතුව නිසාම ඉසුරු සමග දැඩි ඊර්ෂ්‍යාවකින් සහ වෛරයකින් පසු වූ චාමර ඉසුරුගෙන් පලි ගැනීමට අවස්ථාවක් ලැබෙනතුරු සිටියේ නොයිවසිල්ලෙන්. චාමරගේ සිතේ ඉසුරු ගැන ඇති තරහා කෙතරම් දැයි කිව්වොත් කුමක් හෝ ක්‍රමයකින් ඉසුරුව මරා දැමීමට තරම් එම වෛරය බලවත් වුණා. ඒ සඳහා තමාගේ නම නොගෑවෙන ලෙස හොඳින් සැලසුම් කර දෙයක් කළ යුතුයයි සිතමින් සිටි චාමරට හිටි හැටියේම එයට අවස්ථාවක් උදා වුණා. ඈත පළාතක නිවසක් සෑදීමට ගිය මොහොතක එම නිවසේ හිමිකරු වූ කරතේලිස් ගුරුන්නාන්සේ යන්තර මන්තර වැඩ සඳහා බොහෝ දක්ෂ අයෙක්. චාමර සමග දැඩි ලෙස හිතවත් වූ කරතේලිස් ගුරුන්නාන්සේට තම හතුරා ගැන පැවසූ විට ගුරුන්නාන්සේ එම කටයුත්ත කරදීමට බාරගත්තේ චාමරට තිබූ හිතවත්කම නිසයි. මේක අනිත් ගුරුකම් වගේ නෙමෙයි, හරියටම හරියන වැඩක්. මේ වැඩේට උඹව ඩිංගක්වත් ගෑවෙන්නේ නෑ. උඹ අපේ ගෙදර වැඩ ඉවර වෙලා යන දවසට කලින් දවසේ මං උඹට ඒ වැඩේ කරලා දෙන්නම්. මට උඹේ කැමැත්ත විතරයි ඕනේ. හරි ගුරුනාන්සේ, මොකක්ද ඒ වැඩේ? මම ළඟ ඉන්නවා බෝනික්කො 2 දෙනෙක්. මට පුළුවන් ඒ එක බෝනික්කෙක්ගේ ඇඟට යක්ෂාත්මයක් ගෙන්වන්න. මේ බන්ධනේ මම කරන්නේ උඹේ නමට. හැබැයි උඹට සිද්ධ වෙනවා හැමදාම හරියටම දවල් 12ට ඒ බෝනික්කට උඹේ ලේ බින්දුවක් දෙන්න. ඌ උඹ කියන ඕන දෙයක් කරයි. මොකද කියන්නේ? උඹ කැමතිද? ආයෙත් අහලා මගේ ලේ බින්දුව වගේද අරුව ඉවරයක් කරන්න තියෙනවා නම් මං කැමති ගුරුනාන්සේ, මං කැමති. හැබැයි හොඳට මතක තියාගනින්, මේ බෝනික්කා
උඹේ ළඟ තියෙද්දි 3 මාසයක් යනකල් උඹට මල ගෙවල් වල යන්න, කොටහලු ගෙවල් වල යන්න, දරුවෙක් වදපු අලුත ඒ ගෙවල් වල යන්න ඕවා මොකුත් බෑ. ඒ වගේම කට පරිස්සම් කරගනින්. උඹ මාස 3ක් යනකල් පරිස්සම් උනේ නැත්තම් ඒ බෝනික්කගේ ඇඟේ ඉන්න යක්ෂ ආත්මේ කෝප වෙලා උඹව මරලා දාන්න උනත් ඉඩ තියෙනවා. ගුරුන්නාන්සේ කළ අනතුරු ඇඟවීම සිහියටගත් චාමර එයට එකඟ වුණා. ඊට මාසයකට පසු චාමර ගුරුන්නාන්සේගේ නිවසින් පිට වී ආවේ ඔහු ලබා දුන් බෝනික්කා රැගෙනයි. අද දින පටන් තම අනසකට යටත් මේ බෝනික්කා ගැන 3 මාසයක් යනතුරු රහසක් ලෙස තබා ගැනීමට ඔහු තීරණය කළේ වැඩිදුරටත් ගුරුන්නාන්සේ ලබා දුන් උපදෙස් මතයි. නිවසට පැමිණෙන විට සවස් වී තිබූ නිසා ඔහු කාටත් රහසින් කාමරයට පැමිණ ඇඳුම් බෑගයෙන් පිටතට බෝනික්කාව ගත්තේ ඉටු කළ යුතු කටයුත්ත සඳහා අණ ලබා දීමටයි. ඵලයන් අල්ලපු ගෙදරට. ඒ ගෙදර ඉන්න ඉසුරු කියන එකාව අද රෑ ඉවරයක් කරලා වරින්. ඔහු බෝනික්කාට අණ ලබා දී බිමින් තැබූ විට අද්භූත බෝනික්කා පොළවට අඩියක් පමණ ඉහළින් පාවී ඇදී ගියේ අල්ලපු නිවස දෙසට බව කාමරේ ජනේලයෙන් චාමර බලා සිටියා. ඔන්න අද මට කාලයකට පස්සේ හොඳ කෑමක් හම්බුණා. පුතා එනවා කියලා කියපු හින්දා මං අරගෙනම ආවා. සවස 7ට පමණ චාමරගේ පියා නිවසට ගොඩ වුණේ එසේ පවසමින්. චාමර කාමරයෙන් එළියට නොයා ඇඳේ හාන්සි වී සිටියේ ගමන් විඩාව නිසයි. කෝබන් කොල්ලා? ඌ මහන්සියට නිදි ඇති. මාසෙකට වඩා කල් ගිහින්නේ ගෙදර ආවේ. පියා විමසූ දෙයට අම්මා පවසනු චාමර අසා සිටියා. අද මේක හදලා ගනින්. කොල්ලට බඩින්ගක් කන්න. තාත්තා අම්මා වෙත කුමක් හෝ දෙනවා අසා සිටි චාමරගේ සිත තුල තිබුණේ නොයිවසිල්ලක්. බෝනික්කා තමන් බාර දුන් රාජකාරිය අවසන් කර පැමිණෙනතුරු චාමරට ඉස්පාසුවක් තිබුණේ නෑ. නිදන්නට ඇඳට ආවත් නින්ද තිබුණේ ඉසුරුගෙන් දුර ඈතයි. නිවා තමා ඇති විදුලි පහන නිසා කාමරයේ පැතිර තිබූ අඳුර මැදින් කවුරුන් හෝ තමන් දෙස බලා ඉන්නවා වැනි හැඟීමක් ඉසුරුට දැනුණා. නෙතට නින්ද යන්තම් ලැබෙන විටම ඔහු තිගැස්සී අවදි වුණේ ඔහුගේ දකුණු පස කිසිවෙකු නිදා සිටිනවා වැනි හැඟීමක් දැනුණු නිසයි.
අඳුර මැදින් නැවතත් ඔහුගේ නෙත ගැටුනේ නාන කාමරේදී අඳුර තුලින් ඔහු වෙත ළඟා වූ රත් පැහැදෙනෙතයි. බියෙන් තැතිගෙන ඇඳෙන් බිමට පැන කාමරේ විදුලි බුබුල දැල්ලූ ඉසුරු දුටුවේ උල් පිහියක් අතින්ගත් ගෞමකින් සැරසුණු බෝනික්කෙකු ඔහු වෙතට පාවී එන ආකාරයයි. ඉසුරු බියෙන් තැතිගෙන බිත්තියට එහෙමම හේතු වී දෑතින් දෙනෙත් වසාගත්තේ කාමරේ දොර හැර එළියට දුවන්නට තරම් සවියක් දෙපාවලට නොවූ බැවින් තමන්ගේ ගෙල දෙසින් සියුම් වේදනාවක් දැනෙන්නට වූ බැවින් අකමැත්තෙන් නුවත් ඔහු දෙනෙත් විවර කළා. ඒ මොහොතේ ඔහු දුටුවේ ඉහළ අවකාශයේ පාවෙමින් සිටි වියරු පෙනුමැති බෝනික්කා උගේ උල්දත් විලිස්සාගෙන රතු වූ දෙනෙත් වලින් ඉසුරුගේ ගෙලට පිහිතුඩ තබා තද කරන ආකාරයයි. මරණ බිය සිතට දැනෙද්දී ඉසුරුට එකවරම සිහි වුණේ හැඳ සිටි කලිසමේ ඉන අසල පැළඳ ඇති ආරක්ෂක සුරයයි. පසුගිය කාලේ ඔහුගේ කේන්දරය බැලූ මව ඔහුට අමනුෂ්‍ය විපත් ඇතිවිය හැකි බව කියා මහා බලගතු සුරයක් ඔහුගේ ගෙලේ පැළඳුවේ ඔහුගේ දැඩි අකමැත්ත අතරේ. ගෙලේ ඇති සුරය දුටුවොත් යහළුවන්ගේ විහිළු වලට ලක් වෙන්නට වෙන බව දන්න නිසා ඉසුරු ගෙලේ තිබූ සුරය ගලවා ඉනේ පැළඳගත්තා. හදිසියේම එය සිහි වූ ඉසුරු කලිසමට හිර වී තිබුණු සුරය ඉහළටගෙන එය බෝනික්කා දෙසට හැරවුවා පමණයි. මහා හඬින් විලාප නැගූ බෝනික්කා ඉසුරුගේ කාමරේ ජනේලක වීදුරුවක් බිඳගෙන ඉවතට පාවී ගියා. ඒ හඬ ඇසී එහි පැමිණි මවට සිදු වූ සියල්ල පැවසූ විට ඇය ඉසුරුට බුදු සරණ පැතුවේ සිදුවීමට ගිය විශාල කරදරයකින් ඔහු බේරී ඇති බව සිහි කරමින්. තම ස්වාමියාගේ අණ ඉටු කිරීමට නොහැකිව බියෙන් පලා ආ යක්ෂ බෝනික්කා යලිත් කෝපයෙන් වියරු වැටුනේ චාමර වෙත ගිය විටයි. ගුරුන්නාන්සේ කියූ දේ අමතක වී චාමර ඔහුගේ පියා ගෙනවිත් තිබූ වල් ඌරු මස්වල රස බැලුවේ මව රසවත් ලෙස උයා තිබූ නිසයි. කිල්ලට හසු වී සිටි චාමර යහනට වී බලා සිටියේ අල්ලපු නිවසින් කලබලයක් ඇසෙන තුරුයි. අන්ධකාරයේ යහනේ වැතිර සිටි ඔහුට සිතන්නට ඉඩක් නොතබා උදරය දෙසට එල්ල වුණු අනපේක්ෂිත පිහි පහර හේතුවෙන් ඔහු නැගුණු විලාපය ඇසී එහි දුවා ඔහුගේ මව සහ පියාට දකින්නට ලැබුණේ
ලේ විලක වැතිරි ජීවිතය අයදින චාමරවයි. හදිසි සිදුවීමෙන් කම්පනයට පත්ව සිහි නොමැතිව ඔහුගේ මව ඇදගෙන වැටෙද්දී පියා දුවගියේ චාමර රෝහල්ගත කිරීමට වාහනයක් සොයයි. එහෙත් නැවතත් ඔහු එන විට චාමර ජීවතුන් අතර සිටියේ නෑ. මිනී මැරුමක් ලෙස පොලිස් පොතේ සටහන් වුණ චාමරගේ මරණයේ නඩු භාණ්ඩ ලෙස ඇඳ පාමුල බිම තිබී හමු වූ පිහිය සහ බෝනික්කා ඉදිරිපත් කළත් මිනී මරුවා කවුරුන්දැයි සොයාගත නොහැකි වුණා. අනුන්ට කැපූ වලේ වැටි මිය යාමට චාමරට අවසානයේ සිදු වුණා.